අයිබෝන් සුබ උදෑසනක් කඳුරට ගුවන්විදුලියත් සමගින් එක්ව සිටින දයාබර ඔබ සියලු දෙනාටම කඳුරට ගුවන්විදුලිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකය සමගින් එක්ව හැම සිකුරාදාම පෙරවරු 8 සිට 9 දක්වා ගෙන එන අස්වැන්න ගුවන්විදුලි වැඩසටහන. අද අපි සූදානම් මැදිරියෙන් බැහැරට යන්නට යන්නේ මාතලේ දිස්ත්‍රික්කයට අයත් වන නාලන්ද ප්‍රදේශයට නාලන්ද දිස්ත්‍රික් කෘෂිකර්ම මධ්‍යස්ථානයේ සිටයි අද අස්වැන්න ගෙන එන්නට සූදානමින් සිටින්නේ. විශේෂයෙන්ම NVQ පාඨමාලාවේ තොරතුරු පුහුණුලාභී තරුණ තරුණියන්ගේ අදහස් එකතු කරගන්නත් අද බලාපොරොත්තු වෙනවා. ප්‍රදේශීය ක්‍රියාත්මක කරන කෘෂිකාර්මික කටයුතු පිළිබඳව ක්ෂේත්‍ර නිලධාරීන් සහ කෘෂි ව්‍යවසායකයන්ගේ අදහස් එකතු කරගෙන අද අස්වැන්න පෝෂණය කරන්නටයි අපගේ බලාපොරොත්තුව. ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකය නියෝජනය කරමින් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අජිත් ගුණසේකර මහත්මයා ඒත් එක්කම බුද්ධිකා මල්ගහගමගේ හිතවතිය ඇතුළු නිෂ්පාදක කණ්ඩායම සිටිනවා නාලන්ද දිස්ත්‍රික් කෘෂිකර්ම මධ්‍යස්ථානයේ. එහෙමනම් අපි ආයුබෝවන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරමින් එන්නට සූදානම් කඳුරට ගුවන්විදුලියේ සිට නාලන්දට. ආයුබෝවන් ගීතානේ ඒත් එක්කම අස්වැන්න වැඩසටහනත් එක්ක සිකුරාදා උදේ එකට එකතු වී සිටින කෘෂිකර්මයට ආදරය කරන අපේ අසන්නන් අපේ ගෘහණියන් ඒත් එක්කම ගොවි ජනතාව කෘෂිකර්ම විෂයට බොහොම ලෙන්ගතුව මෙම වැඩසටහන තුලින් අලුත් දැනුමක් එකතු කර ගැනීමට බලාපොරොත්තු වෙන සිටින පාසල් දූ දරුවන් වෙනත් අධ්‍යාපනික ආයතනවල පුහුණුලාභින් මේ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ අලුත් අවුරුද්ද උදා වීමේ අවස්ථාවට මුළු රටම සූදානම් වෙමින් පවතින මේ මොහොතේ අපි උදෑසනම පැමිණියා ඔබ කී ලෙසින්ම මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්ද ප්‍රදේශයට. මධ්‍ය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික්කයේ එක්තරා කෘෂිකාර්මික ප්‍රමුඛ ආයතනයක් විදිහට හඳුන්වන්නට පුළුවන් පුහුණු මධ්‍යස්ථානය තමයි නාලන්ද දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය. පුහුණු මධ්‍යස්ථානයක් ලෙස අපි මෙය හඳුන්වුවත් මෙය යම් ආකාරයක පරිශනාත්මක කටයුතු වල නිරත වෙන ඒ වගේම ඊටමත් සරුසාර භූමි භාගයක් හිමි කුඩා ගොවිපලක් හිමි රාජ්‍ය ආයතනයක් විදිහටත් හඳුන්වන්නට පුළුවන්. අපි කවුරුත් දන්නා ප්‍රෞಢ ඉතිහාසයක් තියෙන මාතලේ නගරේ ඉඳන් දඹුල්ල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ අසලමයි මේ පුහුණු මධ්‍යස්ථානයේ පිහිටා තිබෙන්නේ. මේ මාර්ගයේ කිලෝමීටර 50 කණුව අසල මේ ඊටමත් සුන්දර භූමිය අපට හමු වෙනවා. අපට ඉදිරියෙන් දක්නට ලැබෙන්නේ නිතරම එහා මෙහා යන වාහන සහිත මේ ප්‍රධාන මාර්ගය. මේ ප්‍රධාන මාර්ගයත් මේ පුහුණු මධ්‍යස්ථානයත් අතරතුර භූමිය ගොවිපල් භූමිය අලුත් කන්නේ වගාව සඳහා බිම් සකස් කරමින් නව වගාවක් ආරම්භ කරපු අවස්ථාවක තිබෙනවා. ඊයේ රාත්‍රියේ මේ දිනවල හවසට ලැබෙන වර්ෂාවෙන් තෙතපරිත වුණු මේ භූමියේ හිරුරස් ක්‍රමක්‍රමයෙන් වැටමින් පවතින අවස්ථාවකදී තමයි අද අස්වැන්න වැඩසටහන ඉදිරිපත් කිරීම සඳහා අපි සූදානම්ින් සිටින්නේ. මේ ප්‍රදේශයේ වටපිටාව බැලුවත් ගොවිපලක සිරිය දකින්නවා වගේම ඊටමත් ප්‍රබෝධමත් උදෑසනක අපට බොහොම ලස්සන දර්ශනයක් අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන මේ පුහුණු මධ්‍යස්ථානයේ එළියේ බාහිර පරිසරයේ ඉඳන් තමයි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. මේ තුරු සෙවණයට තවත් අලංකාර දසුණක් ලැබෙනවා එක්තරා පිරිසක් නිසා. ඔවුන් තමයි NVQ 4 පාඨමාලාව හැදෑරීම සඳහා දැන් මීට මාසයකට පමණ කලින් මෙම මධ්‍යස්ථානයට පැමිණි යෞවනයන් පිරිස උදෑසනම වුන් බොහොම යොහුසුලුව අසන වැඩසටහන ඉදිරිපත් වීමේ බලාපොරොත්තු වෙන අසන වැඩසටහන තුලින් තමන්ගේ හඬ මුළු රටට මුළු ලෝකයට කීමේ බලාපොරොත්තු වෙන බොහොම සීරුවෙන් යුක්තව අසුන්ගෙන සිටිනවා අපේ ඉදිරියේ තියෙන තනපලස මත. ඔවුන් එකම සුදු පැහැයෙන් අපට දක්නට ලැබෙනවා ටී-ෂර්ට් එකක් පැළඳගෙන සිටිනවා. ඒ වගේම කළු පාට කලිසමකින් මොවුන් සැරසී සිටිනවා යෞවනයන් පිරිස. ඉතින් කෘෂිකාර්මික පුහුණුවක් අපේක්ෂාවෙන් පැමිණි මේ පිරිස සමග කතා කරන්නට කලින් මෙම මධ්‍යස්ථානයේ ස්ථානභාර නිලධාරී ලෙස කටයුතු කරන ගොවිපල් කළමනාකරු ආනන්ද විමලවීර මහත්මයාගේ හඬ අවදි කරන්නටයි ගීතානේ අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ආනන්ද මහත්මයා සුබ උදෑසනක්. සුබ උදෑසනක් අලිත් මහත්මයා. ඉතින් ඔබගේ ආරාධනයෙන් වගේම මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමන්ගේ අනුග්‍රහය ඇතිව උපදේශකත්වයේ මත අද අපි අස්වැන්න ඔබගේ රාජකාරී ස්ථානයේ සිට ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම කියමු නාලන්ද දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ
ගොවිපළ සම්බන්ධ ක්‍රියාකාරීත්වය කොහොමද මේකේ කොපමණ වපසරියක් ව්‍යාප්ත වෙලා තියෙනවද? කොයි ආකාරයේ කෘෂිකාර්මික ඉතිහාසයකට මේ පුහුණු මධ්‍යස්ථාන හිමිකම් කියනවද කියන කාරණය. අජ්මාත්මයා මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පීටි ගොවිපළ කීපය අතුරින් මාතලේ දිස්ත්‍රික්කයේ තියෙන එකම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අයිති ගොවිපළ තමයි මේ නාලන්ද දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය. අතර මේක විශාල භූමි ප්‍රමාණයක පැතිර තිබුණත් මීට දශක දෙකකට ප්‍රථම බෝතැන්න ජලාශය ඉදිකිරීමත් සමගම මෙම ගොවිපළේ ශාස්ත්‍රීයකම කොටස ජලාශයට පරිත්‍යාග කරන්න සිද්ධ වුණා. ඒක ජාතික කාර්යයක් විදිහට අපි සලකනවා. ඉන්න අන්තරු අපිට ඉතුරු වී ඇති අකර 25ක විතර කුඩා භූමි ප්‍රමාණයක් තමයි වර්තමාන වෙනකොට මේ අපි ඊටාම ශාස්ත්‍රීයව ගොඩනගාගෙන යන්නේ. මේක කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයක් වගේම රජයේ බීජ ගොවිපළක් විදිහට අපි නඩත්තු කරගෙන යනවා. ඒ වගේම අපි බොහොම ආඩම්බරෙන් කියනවා ප්‍රදේශීය ගොවීන්ට අවශ්‍ය බිත්තර වී ටික, මුං ඇට, කව්පි, රටකජු, බඩිරුඟු වගේම අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය මේ මධ්‍යස්ථානයෙන් සැපීමේ හැකියාව තියනවා වගේම මෙම මධ්‍යස්ථානයේ තුලින් ගොවීන්ට අවශ්‍ය බිම්මල් බීජ නිෂ්පාදන කටයුතුත් මෙම ගොවිපළේ සිද්ධ වෙනවා. ඒ වගේම වර්තමානයේ ගොවීන්ගේ ප්‍රමුඛ අවස්ථාවක් වෙන ඔවුන්ගේ පස පරීක්ෂා කර ඔවුන්ගේ වගාවට අවශ්‍ය පොහොර නිර්දේශ ලබා දීමේ කාර්යය බොහොම සාර්ථකව සිදු වෙනවා. දැනට වසර ගණනාවක් සිට ඔවුන්ගේ පස් පරීක්ෂා කිරීමේ කටයුතු බොහොම සහනදායී මිලකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පස් පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් විදිහට මෙම ගොවිපළේ කටයුතු සිදු වෙනවා. ඒ වගේම මෙම ගොවිපළ තුල ආධුනිකයින් වාර්ෂික ආධුනිකයින් 25කට ආසන්න සංඛ්‍යාවක් දේශීය සහ ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කරගනිමින් NQ 4 මට්ටමේ පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම අජිත් මහත්මයා අපි බොහොම ආඩම්බරෙන් කියනවා ප්‍රදේශයේ විතරක් නෙවෙයි රටේ සිව් දෙසින් එන ජනතාවගේ කුසගින්න නිවාලීම සඳහා දේශීය ආහාර වලින් පරිපූර්ණ වූ හෙළබුජුන් හලක් මෙම මධ්‍යස්ථානයේ බොහොම සාර්ථකව පවත්වා ගැනීම ජනතා සේවයට යොදලා තියෙනවා. කෘෂිකර්මයට නෑකම් කියන එක කටයුත්තක් පමණක් නෙවෙයි බහුකාර්ය මධ්‍යස්ථානයක් විදිහට ශාපේක්ෂව ලංකාවේ ගොවිපළ ගැන කතා කරන විට කුඩා ගොවිපළක් ලෙස හඳුන්වන්නට පුළුවන් වුණත් මෙතනින් සිදුවන කාර්යභාරය මේ වැඩසටහනට ප්‍රවේශ වෙමින් ආනන්ද විමලවීර මහත්මයා කියපු ආකාරයට අති විශාල කාර්යයක් මේ ප්‍රදේශයේ ගොවි ජනතාව වෙනුවෙන් සිදු වෙන බව අපිට පේනවා. බීජ නිෂ්පාදනයේ පැත්තෙන් බැලුවත් බිම්මල් බීජ අවශ්‍යතාවයේ පැත්තෙන් බැලුවත් වෙනත් පරීක්ෂණාත්මක අවශ්‍යතාවයේ පැත්තෙන් බැලුවත් අනිත් අතට පුහුණු කටයුතු සිදු කරමින් අලුත් පරම්පරාවකට දැනුම ලබා දෙන මධ්‍යස්ථාන පැත්තකින් බැලුවත් මේ භූමියෙන් ගත හැකි උපරිම ඵලදායීතාවය ලබා ගැනීම සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කටයුතු කළ තිබෙන බව මේ ප්‍රකාශය තුළින් අපිට තහවුරු වෙනවා. මේ නිසා අපිට මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමන්ට ඒ වගේම මාතර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමන් ඇතුළු මේ නිලධාරී පිරිවරට ස්තුතිවන්ත වෙන්නට ඕනේ. කෘෂිකර්මයේ විවිධ මත ගැටුම් සංවාද විවාද පැවැත්වෙන කාලයක මෙවන් රජයේ ආයතනයක් ඵලදායී ආකාරයට රටට වැදගත් වෙන ආකාරයට පවත්වා ගැනීම සම්බන්ධව. හොඳයි. ආනන්ද මහත්මයා දැන් අපි මීට කලිනුත් මේ ගොවිපළට ඇවිල්ලා මේ කෘෂිකාර්මික අවශ්‍යතාවයන් සඳහා ඔබත් සමග විවිධ සංනිවේදන කටයුතු වල යෙදීලා ගිහිල්ලා තිබෙනවා. දැන් එදාවට වඩා අපි මේ ගොවිපල් භූමිය විශේෂයෙන්ම අපිට ඉදිරියෙන් දක්නට ලැබෙන භූමිය වෙනස් වෙලා තිබෙනවා. යල් කන්නේට කොහොමද මේ භූමිය සූදානම් කරලා තියෙන්නේ? අතුරු අජිත් මහත්මයා අපි කියන්න සන්තෝෂයි. අපි මේ වෙනකොට යල් කන්නේ ආරම්භය අවසන් කරලා ඉවරයි. අතරම අපි ජනවාරි මාස පෙබරවාරි මාසේ මහා කන්නේ වැඩ කටයුතු අවසන් කරනවත් එක්කම ඊට පසු දිනම ලැබුණු ආස්වැස්සෙන් ප්‍රයෝජනට අරගෙන ඊට පසු දිනම බිම් සකස් කරලා දින දෙකක් ඇතුළත මැද කන්නේකට අපි මේ ශේෂ්ත්‍රය පාවිච්චි කරමින් දැන්ට ඔබට පේනවා බොහොම සාර්ථකව බඩිරුඟු සහ කව්පි වගාවක් යොදලා තියෙනවා. මේක අපි ගොවින්ට ආදර්ශමත් ගොවිපළක් විදිහටම පෙන්වීම නිසා ස්වභාවිකව ලැබෙන වැස්ස ප්‍රයෝජනට අරගෙන ඒ වැස්සෙන් උපරිම ප්‍රයෝජනය මේ රටට දායාද කිරීම සඳහා අපි මේ වෙනකොට අපි දින 20ක බඩිරුඟු සහ කව්පි වගාවක් නඩත්තු කරමින් පවතිනවා. ඔබට පේනවා අපට ගොවීන් තාම මහා කන්නේ අගභාගයේ සිටින්නේ. නමුත් අපි මේ වෙනකොට මැද කන්නේකට ප්‍රවිෂ්ඨ වෙලා අවසానයි. ඉතින් ඒකෙන් අපි කියන්නේ මේ භූමිය ඵලදායී ලෙස යොදා ගැනීම, මේ සම්පත් ඵලදායී ලෙස යොදා ගැනීමට ගොවීන්ට තියෙන හැකියාවන් අපි මෙතනදී සනාථ කරලා අවසන්. මහා කන්නේ විවගාවේ ආසන්න නෙලාගතත් එක්කම මේ භූමිය රැඳී පවතින පෝෂණය, මේ භූමිය රැඳී පවතින තෙතමනියත් උපයෝගී කරගෙන ඒත් එක්කම
මේ කන්නේට ආරම්භයේදීම ලැබුණු වැස්සෙන් මේ බිම් සකස් කරන ලද භූමියට පණ දීලා තමයි මේ වගාව බොහොම කඩිනමින් ඔබ ආරම්භ කරලා තිබෙන. එක්තරා මට්ටමකින් මේ තුන්වෙනි කන්නේ වගාවක්, ඉපනැල්ලේ වගාවක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. ඒත් ඒක ආනන්ද මහත්තයා අපි දන්නවා දැන් මේ කරන භූමියේ ප්‍රධාන වශයෙන්ම කරන මේ ඉදිරි වගා කටයුතු වලට අමතරව ඔබ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදන කටයුතු එක්තරා මට්ටමකින් කරනවා. පළතුරු වගාව හා සම්බන්ධව. අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. මේ ගොවිපලේ ප්‍රධාන වශයෙන්ම වී වගාව සිදු කරනවා. ඉතර වී නිෂ්පාදනය තමයි සිදු වෙන්නේ. ඊට අමතරව ගොවින්ට අවශ්‍ය පළතුරු පැල මෙම මධ්‍යස්ථානයේ ලබා ගැනීමේ හැකියාව සහ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදු වෙනවා. විශේෂයෙන්ම අඹ, පේර, ගස්ලබු, කටුවනෝදා, දෙහි ආදී ප්‍රදේශයට ගැළපෙන ප්‍රදේශීය ගොවීන්ගේ අවස්ථාවට ගැළපෙන සීලුම රෝපණ ද්‍රව්‍ය මෙම මධ්‍යස්ථානයේ නිෂ්පාදනය කරනවා වගේම ජනතාවගේ අවස්ථාවේ සැපිරීමට යම් දායකත්වයක් අපිට දීමට හැකියාව ලැබී තිබෙනවා. හොඳයි ගොවිපල් කළමනාකරු ආනන්ද විමලවීර මහත්මයාණනි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා දහසක් රාජකාරී මැද්දේ අද ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ කණ්ඩායම උදෑසන ඉතාමත් උණුසුමින් පිළිඅරගෙන මේ වැඩසටහන සඳහා ඔබගේ සම්පත්දායකත්වය ලබා දීම පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා අද මේ වැඩසටහන අතරතුරේදී ඔබ රාජකාරී කටයුතු කරන මේ මධ්‍යස්ථානයේ සිදුවෙන පුහුණු පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී කතා කරන්නට එනම් බොහොමත්ම ස්තුතියි ඔබ අපට ලබා දුන්න දායකත්වයේ පිළිබඳව. බොහොම ස්තුතියි. හොඳයි හිතවතුනි මේ වැඩසටහන අස්වැන්න වැඩසටහන අද සුපුරුදු විදිහට අප ඔබට ඉදිරිපත් කරන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නාලන්ද පිහිටි පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයිති දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ සිට ඔබට මේ වැඩසටහන ගුවන් විදුලි නාලිකාව ඔස්සේ FM තරංගමාලා 107.3 107.5 සහ 90.1 ඔස්සේ ශ්‍රවණය කරන්නට පුළුවන්. හැබැයි මේ ශ්‍රවණ කලාපෙන් බාහිරව ඔබ මේ වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා නම් ඒ සඳහා ඔබට ඉතාමත් පහසුවෙන් මේ ශ්‍රවණ පහසුකම් ලබාගත හැකි SLBC මොබයිල් ඇප් එකෙන් ජංගම දුරකථන යෙදවුමෙන් SLBC මොබයිල් ඇප් එක Play Store හරහා ගිහිල්ලා ඔබ ස්මාර්ට් ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ භාගත කරගත්තට පස්සේ ඔබට පුළුවන් ඒ අයිකනේ ඔස්සේ ගිහිල්ලා කඳුරට FM නාලිකාව තෝරා ගන්න. එහෙමත් නැත්නම් මේ ලෝකේ අන්තර්ජාලය තුල ලියාපදිංචි වී සිටින සෑම ගුවන්විදුලි නාලිකාවක්ම අහන්නට පුළුවන් රේඩියෝ ගාඩන් මොබයිල් ඇප් එක හරහා ඔබට පුළුවන් ඉතාමත් පැහැදිලි ස්වරයෙන් කඳුරට FM නාලිකාව ශ්‍රවණය කරන්නට. එසේනම් බුද්ධිකා අපි දැන් මේ පුහුණුලාභිනියක් සමග කතා කරලා අද දවසේට අලුත් යමක් එකතු කරගමු. ඔව්. අපි සූදානම් අද දවසේ කතා බහ කරන්නට ඊළඟට අජිත් මහත්මයා පුහුණුලාභිනියක් සමග මේ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ ජාතික වෘත්තීය සුදුසුකම් 4 වෙනි මට්ටමේ පාඨමාලාව හදාරන සිසුවියක් සම්බන්ධ කරගන්න ආයිබෝවන් සුබෝදෑසනක් ඔබට. ආයිබෝවන් සුබෝදෑසනක්. නම කියමු මුලින්ම. මගේ නම ප්‍රියංගිකා ස්වර්ණපාලි දිසානායක. ප්‍රියංගිකා ස්වර්ණපාලි දිසානායක. ස්වර්ණපාලි ගම කොහෙද? මම මාතලේමයි මාතලේ ඉලුක්කුඹුර. මාතලේ ඉලුක්කුඹුර. දැන් උසස් පෙළින් අනතුරුව කෙලින්ම දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයට එකතු වුණා. ඔව් උසස් පෙළ අධ්‍යාපනය හදාරලා උසස් අධ්‍යාපන කටයුතු හදාරන්න නොහැකි වුණා. ඉතින් ඊට පස්සේ තමයි මේ පාඨමාලාව තෝරගත්තේ. හොඳයි. අජිත් මහත්මයා දැන් අර මේ උසස් අධ්‍යාපන කටයුතු හදාරන්නට නොහැකි වුණා කියලා කියවනේ එකතු වෙන්නට බැරි වුණා කියලා කිව්වා. හැබැයි තව කෙනෙක්ට හොඳ දැනුමක් අත්දැකීමක් එකතු කරගන්නට පුළුවන් වේවි ස්වර්ණපාලිගේ කතාවත් එක්ක අපිට යන්නට අපි පාරවල් හොයනවන උසස් අධ්‍යාපන කටයුතු සඳහා උසස් පෙළින් අනතුරුව ඉතින් විශ්වවිද්‍යාල වරමක් නොලබුණොත් ඔබට යන්නට මාර්ගයක් තිබෙනවා නේද ස්වර්ණපාලි? ඔබට යන්නට ඕන තරම් තැන් තිබෙනවා. ඒ වගේ තැනක් තමයි මේ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය කියන්නේ. දැන් ජාතික වෘත්තීය සුදුසුකම් 4 වෙනි මට්ටමේ පාඨමාලාවක් මේක. ස්වර්ණපාලි ඇයි මේක තෝරගත්තේ? ඇත්තටම මම වගේම මගේ අනිත් සහෝදර සහෝදරියනුත් අපස උසස් පෙළ හදාරලා විවිධ හේතුන් මත උසස් අධ්‍යාපනය හදාරන්නට නොහැකි වෙච්ච අපි හැමෝම විවිධ හේතුන් මත හදාරන්න නොහැකි වෙච්ච පිරිසක්. ඉතින් මේ ඒ බොඳ වෙච්ච සිහිනය නැවත මල්පල ගන්නවන්නට හොඳ තෝතැන්නක් කියලා හිතුවා මේ පාඨමාලාව තෝරගෙන ඉදිරියට යන එක. ඉතින් ඒ නිසා තමයි මේ පාඨමාලාව තෝරගත්තේ. හොඳයි. මේ පාඨමාලාව හදාරද්දී දැන් නිවසින් පිටවන ඉන්නේ. දැන් ඒ අත්දැකීම කොහොමද ඔබට දැනෙන්නේ? දැන් දරුවියක් විදිහට තරුණියක් විදිහට විශේෂම ගැහැණු දරුවෙක් විදිහට මේ කොහොමද
පිරිසත් එක්ක එකතු වෙලා ගන්න සංනිවේදනය කරද්දී ගනුදෙනු කරද්දී අපි විවිධ පැතිවලින් විවිධ අදහස් එක්කනේ එකතු වෙලා ඉන්නේ. කොහොමද හැමෝත් එක්කම හොඳින් ඉන්නව නේද? කොහොමද කටයුතු කරන්නේ? ඇත්තටම මුලින්ම ආපු දවසේ නම් ඉතින් අපි විවිධ පළාත් වලා ඉන්නවා මෙතන. ඒ කියන්නේ අනුරාධපුර, පොළොන්නරුව, කැකිරාව, ගාල්ල වගේ දුෂ්කර ප්‍රදේශවලිනුත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් එතකොට පළාත් ගොඩක අය එකින් එක ගැටෙන්න සිද්ධ වෙනවා, ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. මුලදී නම් දවස් 2-3ක් වගේ යනකම් ඉතින් අපිට පොඩ්ඩක් මේ තිගැස්මක් වගේ තිබුණා. ඔක්කොම අඳුරන්නේ නැහැ, දන්නේ නැහැ. හැබැයි මෙහෙට ආවට පස්සේ දවස් කියන්නේ දැන් අපි ඇවිල්ලා මාසයක් විතර වෙනවා. ඉතින් ඒ කාලය තුල අපි අපේ ආහාර සපයා ගන්න නේවාසිකව අපි නතර වෙලා ඉන්නේ. ඒ යුම්පියුම් කටයුතුත් කරන්නේ අපි සහයෝගයෙන් ඔක්කොම එකට. ඉතින් එතන ඒ සහයෝගය ගොඩක් හොඳට වර්ධනය වෙලා තියෙනවා. හැමෝම එක පවුලක එක අම්මගේ දරුවෝ වගේ ඉතාලම සහයෝගයෙන් මේ පාඨමාලාවේ කටයුතු ඉදිරියට කරගෙන යනවා. හොඳයි. දැන් ඔබට හිතෙන්නට පුළුවන් මේ NVQ 4 පාඨමාලාවත් එක්ක මට ඉදිරියටත් අධ්‍යාපන කටයුතු හදාරන්නට පුළුවන් වේවිද කියලා. ඒකෙන් හොයලා බලුවද සොල්නපානේ? ඔව් ඇත්තටම මේ පාඨමාලාව හදාරලා අපිට ඩිප්ලෝමාවක් කරත් යන්න පුළුවන්. ඒ කියන්නේ NVQ 5 6 අපිට කරන්නට පුළුවන්. ඒ අතරතුර අපිට බාහිර කියන්නේ උපාධි බාහිර උපාධිය ඒ කටයුතුත් කරගන්න පුළුවන්. උසස් අධ්‍යාපනයේ සිහිනය ඒ බොඳ වෙච්ච එක නැවත මල්පල ගන්වමින් ඒ කටයුතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මොන වගේ විෂයන් එකතු කරගෙනද මේ පාඨමාලාව ඔබ හදාරන්නේ මේ දවස්වල? පාඨමාලාව කියන්නේ අපිට මොඩියුල් 11ක් තියෙනවා. මේ දවස්වල අපි කුෂි විද්‍යාව කියන්නේ කුෂිකර්ම විද්‍යාවේ ඒ අදාළ පාඨමාලාවක් කියන්නේ ඒ තොරතුරු තමයි අපිට උගන්වන්නේ. ඉතින් අපි තාමත් ඉගෙනීම් කටයුතු ඉතින් කරගෙන යනවා. හොඳයි. ඉදිරියේදී මොන වගේ අරමුණක්ද ඔබ සතුව තියෙන්නේ මේ ශාස්ත්‍රය තුල යන්නට? ඇත්තටම මේ පාඨමාලාව හදාරලා තමන්ගේ ස්වයං රැකියාවක් ඊට අමතරව පෞද්ගලික අංශයේ රැකියාවක් ඒ වගේ දෙයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඔබ වගේම ඔබත් එක්ක මේ පාඨමාලාව හදාරන හැමෝගෙම බලාපොරොත්තු වෙන්නට කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉදිරියේදී අපි බොහෝ දේවල් කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන මේ පාඨමාලාව සම්බන්ධයෙන් ස්තුතියි ස්වර්ණපාලි එකතු වුණාට ඔබේ තොරතුරු හැමෝම වෙනුවෙන් කතා බහ කරන්නට. ස්තුතියි ඔබතුමියට. මාත් ස්තුති කරනවා බුද්ධිකා ස්වර්ණපාලිට. තාමත් සිනාමසු මුහුණින් බොහොම විශ්වාසයෙන් යුක්තව මේ කණ්ඩායම වෙනුවෙන් ඇය හඬ අවදි කළේ. බොහෝ දෙනාගේ අදහස බොහෝ දෙනාගේ අත්දැකීම තමයි ස්වර්ණපාලි අද වැඩසටහනේ මුලින්ම පුහුණුලාභින් නියෝජනය කරමින් කරපු අදහස් දැක්වීමේදී තමන්ගේ අදහස් ඉදිරිපත් කළේ. අපි මේ යෞවනයන්ට ආරාධනා කරනවා මේ රසවත් ගීතයකින් ඊළඟ කාරණයට පිවිසෙන්නට. ඔබලා සාමූහිකව සූදානමින් සිටිනවා ගීතයක් ගායනා කිරීම සඳහා. අපේ තාක්ෂණික කණ්ඩායම ඊට අවශ්‍ය පසුබිම් දායකත්වයේ සපයන්නට දැන් සූදානමින් සිටිනවා. හිතවතුනි ඔබට මේ ස්වර්ණපාලිගේ කතාවේදී වගේම තවත් අවධාරණය කළ යුතු කතාවක් තිබෙනවා. අපි බොහෝ දෙනෙක් සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා උසස් පෙළ විභාගයෙන් Tamanට බලාපොරොත්තු මට්ටමේ ප්‍රතිඵල නෙලා ගන්නට නොහැකි වුවහොත් එහෙමත් නැත්නම් Tamanට විශ්වවිද්‍යාල ප්‍රවේශයට යන්න ලැබුණොත් දැන් හොඳ වටපිටාවක් සකස් කරලා තිබෙනවා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මේ NVQ පාඨමාලා හරහා ජාතික වෘත්තීය පුහුණු පාඨමාලා හරහා අපි දන්නවා ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම විද්‍යාල බලපුවාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන කෘෂිකර්ම විද්‍යාලවල NVQ 6 පාඨමාලාව NVQ 5 පාඨමාලාවන් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා අප්‍රේල් මාසයේ දැන් අයදුම්පත් කැඳවීමේ කටයුතු අවසන් කළා. කුණ්ඩසාලේ පැල්වැහර අඟුණකොළ පැලැස්ස ආදී කෘෂිකර්ම විද්‍යාලවලට ඒ සුදුසුකම් වලට තරමක් අඩු සුදුසුකම් වලින් පිවිසිය හැකි තවත් කෘෂිකාර්මික පුහුණු පාඨමාලා තමයි මේ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක ක්‍රියාත්මක වන දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානවල පවතින්නේ. ඒක අපි NVQ 4 කියලා හඳුන්වනවා. දැන් මේ NVQ කියලා කියන්නේ අපි අර බලාපොරොත්තු වන සාම්ප්‍රදායික අපේක්ෂාව තුළ තිබෙන සාමාන්‍ය පෙළ, උසස් පෙළ, විශ්වවිද්‍යාලය එහෙම නැත්නම් විද්‍යාපීඨ කියන කතන්තර වලට එහා ගිය පඩි පෙළක් තිබෙන්නේ. ඔබ NVQ 3න් ඔබ NVQ 4ට යන්න පුළුවන්. NVQ 4න් NVQ 5ට යන්න පුළුවන්. ඉන්පසු විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා යන්නට පුළුවන් NVQ 7 මට්ටමේ. මෙන්න මේ ආකාරයේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ Tamanට වෘත්තීය පසුබිමක නිරත වෙද්දී පවා Tamanට උසස් අධ්‍යාපනයේ තවත් නිම් වලලු පුළුල් කර ගැනීම සඳහා
NVQ පාඨමාලා අද අධ්‍යාපන ශ්‍රේෂ්ඨයන් තුළ දක්නට ලැබෙනවා. එසේනම් අපේ කණ්ඩායම සූදානම්ද සාමූහික ගීතයක් ගායනා කිරීම සඳහා? හොඳයි, අපි නාලන්ද දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ යෞවනියන්ගේ ගීතමය හඬට සම්බන්ධ වෙන්නටයි දැන් සූදානමින් සිටින්නේ. බැඳුණු දේශේ මගේ මේ රටයි සුන්දර බලනු මනසකි ඉයක් කායනා දේශේ ලොවක් ලොව බැඳුණු දේශේ මගේ මේ රටයි සුන්දර බලනු මනසකි හොඳයි මේ හොඳයි ඒ ගීතයෙන් අනතුරුව නැවතත් අපි සූදානම් අපේ වැඩසටහනේ කතාබහ වෙත යමු වෙන්නට අජිත් මහත්මයා. අද අස්වැන්න වැඩසටහන අපි සිදු කරන්නේ නාවුල දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ ඉඳලා. ඉතින් මෙතන පැවැත්වෙන්නේ NVQ 4 මට්ටමේ පාඨමාලාව. එහෙම නැත්නම් ජාතික වෘත්තීය සුදුසුකම් 4 වෙනි මට්ටමේ පාඨමාලාව. ඉතින් අපි පුහුණුලාභිනියක් සමග කතා බහ කරා. හැබැයි ඔබට හිතනවා ඇති මේ පාඨමාලාව සම්බන්ධයෙන් තවදුරටත් මට විස්තර දැනගන්නට පුළුවන් නම් බොහොම වටිනවා කියලා. අපි ඒ අවස්ථාව ලබා ගන්නට තමයි දැන් සූදානම් වෙන්නේ. මේ පාඨමාලාව සම්බන්ධයෙන් බොහෝ දේවල් තිබෙනවා කතා බහ කරන්නට. ඉතින් අපි සම්බන්ධ කරගත්ත අද දවසේ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශිකා විදුරංගි විතානගේ මහත්මිය. අයිබෝන් සුබදෑසනක් ඔබතුමියට. අයිබෝන් සුබදෑසනක්. හොඳයි විදුරංගි මහත්මිය අපි දැන් NVQ පාඨමාලාවන් සාමාන්‍යයෙන් උසස් අධ්‍යාපන මට්ටමට යන්නට නොහැකි වුණු අය බොහෝ දුරට හදාරන්නට පෙළඹෙනවා. ඉතින් මෙතනදී හදාරන්නට අපිට පුළුවන් වෙන්නේ කෙනෙක්ට පුළුවන් වෙන්නේ NVQ 4 මට්ටමේ පාඨමාලාව. අපි මුලින්ම කතා බහ කරමු මේ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන මට්ටම යටතේ පවත්වන මේ NVQ 4 මට්ටමේ පාඨමාලාව මොන ආකාරයෙන්ද පෙළගැස්විලා තියෙන්නේ? මොකද්ද මේ NVQ 4 මට්ටමේ පාඨමාලාව මේ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථාන යටතේ පවත්වන? ඔව් ඇත්තටම අපි නාලන්ද දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ අපි පවත්වන්නේ NVQ level 4 මට්ටමේ කෘෂිකර්ම පාඨමාලාවක්. ඉතින් අපි ඒක අදහස් කරන්නේ ගොඩාක් මේ වෙනකොට රටේ ඉන්නවා ළමයි කෘෂිකර්ම ශාස්ත්‍රයේ හරියාකාරව දැනුමක් නැතුව ඒ වගේම O level විතරක් පාස් වෙලා එක එක අංශවලට ගිහිල්ලා ඒකෙන් ඉදිරියට යා ගන්න බැරුව ගොඩක් ළමුන් ඉන්නවා. හරියට රැකියා ශ්‍රේෂ්ඨයක් නැතුව. ඉතින් අපි ඒ ළමයි ඉලක්ක කරගෙන තමයි මේ පාඨමාලාව පවත්වන්නේ. එතකොට අපි ගොඩක් වෙලාවට මේකේ සුදුසුකම් විදියට සැලකනවා. O level සමත් සහ A level වලට පෙනී සිටි සිසුන් අපි බඳවා ගන්නවා. ඒ වගේම වයස 27ට වැඩිය අඩු සිසුන් අපි බඳවා ගැනීම කරලා අපි මේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ සියලුම දැනුම ලබා දෙන්න තමයි අපි කටයුතු කරන්නේ. ඔව්. එතකොට දැන් විදුරංග මහත්මිය කෙනෙක්ට හිතන්නට පුළුවන් දැන් මේ පාඨමාලාවට අපිට සම්බන්ධ වුණාට පස්සේ මුලින්ම තියෙන ගැටලුව තමයි අපිට රැකියාවකට යන අවස්ථාවක් ලබා ගන්නට පුළුවන් වේවිද? පෞද්ගලික අංශය වෙන්නට පුළුවන්, රාජ්‍ය අංශය වෙන්නට පුළුවන්. අපිට කොහොම හරි මේ ශාස්ත්‍රයෙන් රැකියාවකට යන්නට පුළුවන් වේවිද? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ගොඩක් කට්ටිය කෘෂිකර්මය කරලා මොකද්ද කරන්නේ කියන එකේ අදහසක් නැහැ. එතකොට අපි මේ පාඨමාලාවෙන් අපි ළමයිට දෙනවා NVQ 4 මට්ටමේ සහතිකය. එතකොට අපිට පුළුවන් මේ සහතිකය ලබා ගත්තට පස්සේ අපිට අධ්‍යාපනයේ පැත්තෙන් ඉහළට යනවා නම් අපිට පුළුවන් NVQ 5 6 මට්ටම් ඒ දක්වා සම්පූර්ණ කරගෙන ඩිප්ලෝමා සහ උසස් අධ්‍යාපනයේ විදියට උපාධිය හදාරන්න අවස්ථාවක් තියෙනවා.
ඊට අමතරව අපිට පුළුවන් මේ අරගෙන මේක අපි පාඨමාලාව තුළදී හොඳට න්‍යායාත්මක සහ ප්‍රායෝගික කරුණු සිද්ධ කරනවා. එතකොට ඒ අධ්‍යාපනය අපිට ලබාගෙන අපිට පුළුවන් අපි ළමයි යොමු කරනවා ව්‍යවසායකින් කෘෂි ව්‍යවසායකින් බවට පත් කරන්න. ඒ වගේම මම හිතන්නේ අපේ මේ වෙනකොට රටේ තියෙනවා පෞද්ගලික අංශයේ විශේෂ වෙළඳපළ ඉල්ලුමක්. ඒ සම්පූර්ණ කර ගැනීමත් අපේ අරමුණක් වෙනවා. හොඳයි. දැන් පාඨමාලාව කාලය කොච්චර ප්‍රමාණයක්ද විතරක් අපි වසරක අධ්‍යයන කාල සීමාවක් තියෙනවා. වසරක අධ්‍යයන කාල සීමාවක්. ඒතර මේ මුළු වසර පුරාවටම මේ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ පමණද එහෙම නැත්නම් ඔවුන්ට වෘත්තීය මට්ටමේ, ඒ කියන්නේ ආයතනික මට්ටමේ පුහුණුවක් ලබා දෙනවද කියන කාරණාව පිළිබඳව මේ අවුරුද්දක කාල සීමාවෙන් මාස 6ක කාල සීමාවක් පමණයි අපි මෙම මධ්‍යස්ථානය තුල සිද්ධ කරන්නේ. ඉතුරු මාස 6 ඒ ළමයි වෙනත් වෙළඳපළ ඉලක්කගෙන සහ වෘත්තීය මට්ටමේ පුහුණුවක් ලබා දීම සඳහා වෙනත් අයන් සඳහා යොමු කරනවා. එතකොට දැන් මොන වගේ විෂය නිර්දේශයක්ද මේ මධ්‍යස්ථානය තුල සැකසීලා තියෙන්නේ මොවුන්ට ලබා දෙන්නට? ඔව් අපි මේක විෂය නිර්දේශය සකස් වෙලා තියෙන්නේ තෘතීක හා වෘත්තීය පුහුණු අධ්‍යාපන කමිෂන් සභාවේ නිර්දේශිත විෂය නිර්දේශය අනුව. එතකොට මේ විශේෂම දේ තමයි මේ අවුරුද්දේ නව විෂය නිර්දේශයක් යටතේ අපි මේ ළමුන් මේ පාඨමාලාව හදාරනවා. එතකොට මෙහි පාඨමාලාවේ විෂය නිර්දේශය මොඩියුල් 11කින් සම්පූර්ණ වෙලා තියෙනවා. එතකොට අපි ඒ ඔස්සේ කතා කරනවා ගොඩක් වෙලාවට කෘෂිකාර්මික මූලධර්ම, ඊට පස්සේ විවිධ භෝග වගාකරණ, භෝග වගාව සහ සංස්ථාපනය පිළිබඳ, ඊට පස්සේ කෘෂි යන්ත්‍රෝපකරණ, පශු අස්වනු තාක්ෂණය ආදී විෂය කරුණු බහුලව අපි සාකච්ඡා කරනවා. ප්‍රායෝගික ශාස්ත්‍රගත දැනුමත් ලබා දෙනවද මොවුන්ට? ඔව් අපි මේ ශාස්ත්‍රය අපි මේ ෆාම් එකේ එහෙම නැත්නම් අපි මධ්‍යස්ථානය තුළ ඉන්නකොට න්‍යායාත්මක කරුණු වගේම ප්‍රායෝගික කරුණුත් ලබා දෙනවා. ඊට අමතරව අපි ශාස්ත්‍ර අධ්‍යයන චාරිකා මගින් එයාලට වැඩි අවබෝධයක් අපි ලබා දෙනවා. දැන් කොච්චර කාලයකට පස්සේද බඳව ගන්න සිසුවියන්? අපි සෑම අවුරුද්දකටම එක් කණ්ඩායම් බැගින් බඳවා ගැනීම කටයුතු කරනවා. අපි සෑම වර්ෂයක් අවසානයේදීම අයදුම්පත් කැඳවනු ලබනවා. ඒ කියන්නේ මේ 2022 වර්ෂයේ දෙසැම්බර් මාසෙ විතර වෙනකොට ඊළඟ කණ්ඩායම බඳවා ගන්න සූදානම් වෙනවා. අපි සූදානම් කරලා තියෙනවා. කී දෙනෙක් විතර බඳව ගන්නවද විදුරගේ මහත්මිය? අපි දැන් පසුගිය වර්ෂවලදී කොවිඩ් තත්ත්වය හැම අපි ළමුන් සීමා කරලා තියෙනවා. ළමුන්ට වැඩි ආරක්ෂාවක් සඳහා අපි ළමයි 25 දෙනෙකුට කණ්ඩායම සීමා කරලා තියෙනවා. හොඳයි. ඒ එන්නට කැමති කෙනෙක් ඉන්නවා නම් ඔබත් එක්ක එකතු වෙලා මේ දැනුම ලබා ගන්නට කැමති කෙනෙක් ඉන්නවා නම් කොහොමද සම්බන්ධ වෙන්නේ? අපි මේ දැන්වීම එකතු කරනවාද අපි අන්තර්ජාලයට, එහෙම නැත්නම් අපි පුවත්පත් මාර්ගයෙන් දරගන්නට පුළුවන්ද? ඔව් අපි මේක කට්ටියට අන්තර්ජාලය ඔස්සේ අපි දැනුවත් කිරීම කරනවා. ඊට අමතරව දිවයිනේ ඕනම කෘෂිකර්ම උපදේශක කාර්යාලයක් හරහා කෘෂිකර්ම උපදේශක මහත්මීන්ගේ වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපි දිවයින මේ මධ්‍යම පළාතේ අයදුම්කාරයන්ට වැඩි මේ මූලිකත්වයක් ලබා දෙනවා. ඊට අමතරව දිවයින පුරා සිටින සියලුම දරුදරියන්ට අපි අවස්ථාවක් ලබා දෙනවා. එතකොට මේ නිකුත් වන සහතිකය දේශීය සහ විදේශීය මට්ටමට ගැලපෙන අයුරින්ද නිකුත් වෙන්නේ? ඔව් NVQ ස්පෝ සහතිකය ජාත්‍යන්තරයේ පිළිගත් අපි සහතිකයක් තමයි ලබා දීම කරන්නේ. හොඳයි. මම හිතනවා ඔබට බොහොම හොඳ දැනුමක් ලැබෙන්නට ඇති මේ පාඨමාලාව සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. මේ බුද්ධිකා මේ විදුරංගිගෙන් තව ප්‍රශ්නයක් අහන්න තමයි. දැන් විදුරංගි ඔබත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණියේ. ඒත් එක්කම මේ මධ්‍යස්ථානයේ පැමිණියේ යෝන් අවධිය කියලා කියන්නට පුළුවන් අපට සාපේක්ෂව. දැන් මේ ඉන්න කණ්ඩායම තරුණ තරුණයන් පිරිසක්. තරුණ තරුණයන් කියලා කියන්නේ බොහොම පෙරලිකාර වයසක ඉන්න බොහොම වේගයෙන් වැඩ කටයුතු කරන්න පුළුවන්. ඇතැම් විට ආවේගශීලීව කටයුතු කරන්න පුළුවන්. දැන් මේ දවස්වල පේනවනේ දැන් ඊයේ අපේ පාසල් සිසු දරුදරුවෙනුත් වීදි බහැලා හිටියා. මේ වගේ උද්ඝෝෂණ පැවැත්වෙන කාලයක තමයි මේක තිබෙන්නේ. මේවා මෙවන් කණ්ඩායමක් මේ වගේ නේවාසිකයක් තුල බොහොම විනයගරුක සිසු දරුදරියන් පිරිසක් දැන් පේනවනේ වාඩි වෙලා ඉන්න විදිය හරියට මේ සිල් ගත්ත පිරිසක් වගේ. මේ විනය කියන එක හරිම වැදගත් වෙනවා මොන අධ්‍යාපනයක් ලබා දෙන්නට කියන්නේ. ඔබලා මොවුන් සමග කොහොමද මේ සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ? ඔව් ඇත්තටම අපේ ගොවිපළ ගත්තාම සහ මහත්යස්ථානයේ සැලකුවාම අපේ ඉන්නේ තරුණ කෘෂිකර්ම ප්‍රදේශක මහත්මීන් පිරිසක්. ඉතින් අපිත් දන්නවා එයාලගේ හැඟීම් සහ කොහොමද සිතුම් පැතුම් කියලා. ඒ අනුව අපි ඉතින් පුහුණු කාල සීමාව මනා ලෙස එයාලට කාල සටහනකට අනුව එයාලට වැඩ සලස්සලා දීලා ඊට අමතරව අපි
කාල සීමාවන් හරියාකාරව කරන්න කොහොමද අපි නීති පද්ධතිය තියෙනවා ඒ අනුව කොහොමද කටයුතු කරන්න කියලා දීලා තියෙනවා ඊට අමතරව මතුවෙන සියලු ගැටවලදී අපි මැදිහත් වීමෙන් ඒ කටයුතු සිද්ධ කරලා ඒ වගේම අපි නායකත්ව පුහුණු ලබා දෙනවා තියෙනවා ඒ අනුව අපි එයාලගේ ඉදිරි සොඳුරු විදියට අපි එයාලා මෙහෙවීමක් සිද්ධ කර ගන්නවා කිසිම බාධාවක් වෙන්නේ නැති වෙන්න. දැන් මේ කියන කෘෂිකර්මයට සම්බන්ධ න්‍යායාත්මක සහ ප්‍රායෝගික කටයුතු වලට අමතරව මොවුන් හරි කැමැති එකට එකතු වෙලා වැඩ කරන්න, කණ්ඩායම්ගත ක්‍රීඩාවල යෙදෙන්න කැමැති, බොහොම කලාත්මක කටයුතු වල යෙදෙන්නට කැමැති. එහෙම ටිකක් ඇවිදින්නට කැමැති. මේ වගේ වටපිටාවකුත් ප්‍රතිපාදනයට වෙන් වෙලා තිබෙනවද? අපි අධ්‍යයන කාල සීමාව අපේ අවසන් වෙනවා හවස 4 වෙන විට. අපි ඊට පස්සේ ඔවුන්ට අවස්ථාවක් ලබා දෙලා තියෙනවා එයාලගේ ක්‍රීඩා කටයුතු කරන්න ඊට අමතර කණ්ඩායම් කටයුතු කරන්න. ඉතින් ඒ ඇස්සේ යාලා ක්‍රීඩා කටයුතු සිදු කරනවා. මම හිතන්නේ අපි එක් රාමුවකට සීමා වුණොත් විතරයි මේ ළමයි අපි කලහකාරී හරි යාලගේ ප්‍රශ්න ගැටලු මතුවෙන්නේ. අපි ඒ සඳහා බාධා ඇති කරන්නේ නැතුව ඉතාමත් විනයානුකූලව ඒ කටයුතු කරන්න අපි උපදෙස් ලබා දීලා තියෙනවා. ඉතින් අපිට ගැටලුවක් මතුවෙලා නැහැ මේ දක්වා අපේ කණ්ඩායම තුලින්. හොඳයි එහෙනම් විදුරංගි ඔබට අපි සුබ පතනවා. බොහොම සතුටින් ඒ වගේම බොහොම ඵලදායීව මේ යෞවනියන් කණ්ඩායමත් සමග මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මාතලේ දිස්ත්‍රික්කයට මධ්‍යම පළාතට විතරක් නෙවෙයි රටට වැඩදායක රාජකාරියක් කිරීම සඳහා ඔබට අපි සුබ පතනවා ඔබගේ අනිත් පිරිවරත් එක්ක. මට අහන්න බැරිවා විදුරංගි කවුද ඔබත් එක්ක ඉන්න අනිත් කණ්ඩායම නිලධාරී කණ්ඩායම? අපේ ඉන්නවා ඇත්තටම ගොවිපල් කර්මාකරතුමන් ඇතුළු අපේ කුෂ්කර්ම උපදේශිකාවන් 6 දෙනෙක් කණ්ඩායමක් ඉන්නවා අධ්‍යයන කටයුතු සිදු කරන්න. ගොවිපලේ සේවක සමූහයක් කොයි වගේ සංයුක්තයකින්ද යුක්ත වෙන්නේ? ගොවිපලේ කම්කරුවන් ඉන්නවා 17ක ආසන්න පිරිසක්. අපි ඒ කටයුතු මෙහෙවගෙන තමයි අපි මේ පුහුණු කටයුතු සිදු කරන්නේ. හොඳයි බොහොම ස්තුතියි. අපි දැන් බලාපොරොත්තු වෙනවා ආසන්නේ මේ කතා බහට එකතු කරන්නට තවත් පුහුණු ලාභියෙක්. අද අපේ මේ කණ්ඩායම තුල ඉන්නවා මේ මාතලේ දිස්ත්‍රික්කය හා සම්බන්ධ වෙන විවිධ ප්‍රදේශ වලින් විවිධ ගම් පළාත් නියෝජනය කරමින් පැමිණි තරුණ තරුණීන් කීප දෙනෙක්. හොඳයි. දැන් අපි පුහුණු ලාභියෙක් එක්ක තමයි කතා කරන්නට යන්නේ. මේ අපත් එක්ක කතා කරන්නේ ප්‍රසන්න බණ්ඩාර හේරත්. හොඳයි ප්‍රසන්න බණ්ඩාර හේරත් සුබ උදෑසන. සුබ උදෑසන. දැන් කොච්චර කල් වෙනවද දැන් මේ පුහුණුවට ඇවිල්ලා? මේ මාස කෝස් එක පටන් ගන්න දැන් මාසයකට විතර අධික මාසයක් විතර වෙනවා. හොඳයි. දැන් ඔන්න මේ පිරිසක් මාසයක් විතර එකට එකතු වෙලා ඉන්නවා කියන්නේ එකිනෙකා හඳුනන මට්ටමකට දැන් පැමිණලා සිටිනවා. පහුගිය ගත වෙච්චි සති 4ක මාසෙක කාලය තුල ඔබ කරන ලද මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් මොනවද? ඒ කියන්නේ කය වෙහෙසලා කරන ක්ෂේත්‍රගත කටයුතු. ඔව් මහත්මයා මේ අද මේ කෘෂිකර්මයේ ගත්ත විට මේ රසායනික පොහොර භාවිතයෙන් බැහැර වෙලා රසායනික පොහොර භාවිත වෙලා කොම්පෝස්ට් පොහොර වෙත මේ නැඹුරු වෙලා තියෙනවා. ඒ හින්දා අපි මේ කොම්පෝස්ට් පොහොර භාවිතයට අපි මේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා කොහොමයි සතියකට දෙපාරක් විතර ඒ සඳහා මේ පිටත් යනවා. ඒ කියන්නේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම මේ ප්‍රායෝගික පරීක්ෂණ කරන දැන් පාඩමක් ඉවර වුණාම ඒකේ ප්‍රැක්ටිකල් කරන්න අපි මේ ක්ෂේත්‍රේ වැඩ කටයුතු කරගෙන යනවා. හොඳයි. මොනවද දැන් පහුගිය දවස්වල මේ හදාරපු කෘෂිකාර්මික පාඩම් එහෙම නැත්නම් දේශන මොන විෂයන් සම්බන්ධව මොන භෝගයන් සම්බන්ධව නැත්නම් මොන කෘෂිකාර්මික ක්‍රියාකාරකම් සම්බන්ධවද දැනුම රැස් කරේ? ඔව් ඇත්තටම අපි මේ පස ගැන පාඩමක් කරා. ඒ කියන්නේ කෘෂිකර්මයේ මූලධර්ම ඒක පළවෙනි පාඩම. ඊට පස්සේ වැදෙන රෝග ගැන අපි කතා කරා. ඊට පස්සේ දැන් අපි පාඩම් 3ක් විතර මේ මාසෙ වෙනකොට මේ ඉවර කරලා තියෙනවා. සාමාන්‍යයෙන් දවසේ කාලසටහන ගත්තාම ඔබගේ දේශන පැවැත්වෙන ආකාරය සහ අනිකුත් දෛනික කටයුතු පැවැත්වෙන්නේ මොන වගේ කාලසටහනකට අනුවද? ඇත්තම මහත්මයා ගත්ත විට මේ දැන් සති දෙකකට විතර උඩ තමයි මේ වර්ෂාව මේ දිස්ත්‍රික්කයට පදිසි වෙන්න පටන් ගත්තේ සවස් කාලයට. නැත්නම් අපි දිප්පේ උදේ කාලේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු කරලා සවස් කාලේ ඉගෙනින් කටයුතු කරන්න. ඒක දැන් මේ අද එක මාරු වෙලා උදේ කාලේ මේ ඉගෙනින් කටයුතු කරලා හවස් කාලේ ප්‍රායෝගික පරීක්ෂණ කටයුතු කරන සදා ශ්‍රේෂ්ඨයට අපි යනවා. දැන් මේ විෂයන් හදාරනකොට කෘෂිකාර්මික වශයෙන් ගත්තාම ඔබට යම් ආකාරයක මීට කලින් උසස් අධ්‍යාපන කටයුතු වල කෘෂිකර්ම විෂය
සම්බන්ධව කටයුතු කරලා තියෙනවා නම් මේ ඉගෙන ගත්ත දේවල් ටිකක් පහසුවෙන් ග්‍රහණය කරගැනීමේ හැකියාව තිබෙනවා. මේ විෂය කරුණු ඔබගේ ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධද? අපහසුද මේ විෂය නිර්දේශය ඔබට ඇසුරු කරන්න, හදාරන්න? ඇත්තටම මහත්මයා මං ගත්තොත් ඊට මම O level විෂය සහ කෘෂිකර්ම විෂය හැදෑරුවා. ඊටම මම ගත්තොත් මම ගොවි පවුලක හැදුණු කෙනෙක්. ඒ වගේම අපේ තරුණ තරුණියන් 25 දෙනාගෙන් 75ක් විතර ගොවි පවුල් වලින් හැදිත ජීවත් වූ පිරිසක් ඉන්නේ මෙහෙට පැමිණලා. ඒ හින්දා ශේෂ්ත්‍රයේ වැඩ කටයුතු මෙන්ම අධ්‍යාපනය හැදෑරීමේදී අපිට අපහසුතාවයක් දක්වන්නේ ඒ කට්ටියගේ දැනුවත් මත අපේ මේ කලමානකාරතුමාගේ හා ගුරු මණ්ඩලයේ අධීක්ෂණයක් මත අපිට වැඩ කටයුතු කරන්නට පහසුයි. ඒත් එක්කම දැන් කණ්ඩායමක් විදියට ඉන්නකොට එකිනෙකා අතර හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. සමහර වෙලාවට දැන් ඔයාලා එක එක ප්‍රදේශ වලින් මෙහාට පැමිණිච්ච කට්ටිය මේ සාමූහික ක්‍රියාකාරකම් වලදී එකිනෙකා කොච්චර අවබෝධයක් ලබා ගත්තද? ඇත්තටම මහත්මයා ගත්ත විට අපේ මේ දිස්ත්‍රික්ක 22කින්ම දිස්ත්‍රික්ක සෑහෙන ප්‍රමාණයක වගේම අපේ යාළු යහළුන් හෙල්ලලා තියෙනවා. ඒකම එක එක්කෙනාගේ අදහස් විවිධයි. ඒ කට්ටියගේ අදහස් වලටත් අපි මත දීලා අපි හොඳින් වැඩ කටයුතු කරගෙන යනවා. හරි. දැන් එතකොට ප්‍රසන්න මේ ඔබට දැන් මේ ලබා ගන්න අධ්‍යාපන කටයුතුත් එක්ක යම් සැලැස්මක් තිබුණද මේ මධ්‍යස්ථානට පැමිණියාට පස්සේ මම මේකෙන් මේ වගේ වරප්‍රසාදයක් ලබා ගන්න පුළුවන් කියන කාරණේ පිළිබඳව? ඇත්තටම මට මේකට ඇප්ලිකේෂන් දාන්නත් මං හේතු වුණේ එහෙමයි. මේ එන්නේකු ෆෝ පාත්මාලාව හදාරලා මගේම කියලා ස්වයං රැකියාවක් සඳහා අලුත් මේ මමාවතක් හඩගස්සන ගමන්ම ඉදිරි අධ්‍යාපනය සඳහා මම මේකට මං ඇතුළු මගේ අනිත් සොයුරියමුත් අදහසක් තියෙනවා. ප්‍රසන්න ඔන්න කාලයක් ඉඳන් අපේ මේ සාමාන්‍ය තිබුණු වහරේ තිබුණු එකක් තමයි මේ මඩ සෝදාගත්ත කාර්යයක් මඩ සෝදාගත්තට පස්සේ කොරියා රජකමටත් හොඳයි කියන කාරණේ. දැන් මේ එතකොටම හිතනවා දැන් මඩ ගාගන්න කරන වෘත්තියක් තමයි ගොවිතැන කියන්නේ කියන කාරණේ. දැන් තරුණයින් බොහෝ වෙලාවට එක්තරා කාලයක් අපේ ලංකාවේ මේ ගොවිතැනින් ඈත් වෙන රටාවක් අපිට දකින්න ලැබුණා. ඔවුන් බොහෝ වෙලාවට හිතුවා ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාව කරන එක තමයි ටිකක් ඉගෙන ගත්ත කාන්තාවන්ට තියෙන එකම මාර්ගය කියලා. බොහෝ වෙලාවට අපේ තරුණ ප්‍රජාව හිතුවා යුද හමුදා සේවයට නැත්නම් වෙනත් ආරක්ෂකයන්ට බැඳින එක තමයි අපිට පහසුවෙන් ඉතිරිලා තියෙන කාරණේ කියන එක. මම ඊම වෘත්තීන් අගෞරවයට පත් කරනවා නෙවෙයි. නමුත් මේ කෘෂිකර්මය කියන එක යෞවන අපිට එච්චර ගැළපෙන්නේ නැති දෙයක්. තරුණකමට අපේ විලාසිතාවට අපේ ෆැෂන් එකට ගැළපෙන්නේ නැති දෙයක් කියලා හිතපු කාලයක් තිබුණා. සමහර විට මෙහෙම හිතන අය හිතන පළාත් තවත් තියෙන්න පුළුවන් අපේ ගම්වල. ඔබගේ මොකක්ද අදහස කෘෂිකර්මය හා යෞවනත්වයේ පිළිබඳව? ඇත්තම මහත්මයා කිව්වා වගේ අද සමාජයේ ගත් විට කෘෂි කර්මාන්තය හදාරනවා කියන්නේ සෑම මිනිසුම මඩ ගාගෙන මඩේම කෘෂි කර්මාන්තය කරනවා විතර නෙමෙයි. කෘෂි කර්මාන්තය කියන්නේ මහත්මයා ආහාර නිෂ්පාදනය, සත්ත්ව පාලනය හා වෙනත් ජීව ක්‍රම වගේ ආහාර නිෂ්පාදනය කිරීම තමයි කෘෂි කර්මාන්තය කියන්නේ. කෘෂි කර්මාන්තය කියන්නේ මඩේම ඉඳලා ඒක කරන ගොවිතැන් කටයුතු විතරක් නෙවෙයි. සත්ත්ව පාලනයෙන් අපිට ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. වෙනත් ආහාර සකස් කර ගැනීම අපිට අලුත් මේ වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඒ වගේම අද සමාජයේ විවිධ තාක්ෂණයත් ඔක්කොම අසුවි කෘෂි කර්මාන්තයෙන් අපිට ඉහළ මට්ටමකට අපේම ස්වයං රැකියාවක් කරලා ඉදිරියට යන්න පුළුවන්. ඒක මතය විදදරන්න හැකි වුණ ගැන අපේ 25 දෙනාටම විශ්වාසයක් තියෙනවා. ඔව් ආරක්ෂිත ගෘහ තුල භෝගවගාව පැලතවානක් පවත්වාගෙන යාම, ඒ වගේම බිම්මල් කර්මාන්තය, ආහාර සකස් කිරීම, ඒ කියන්නේ ෆුඩ් ටෙක්නොලොජි එක හා සම්බන්ධ වෘත්තීන් බොහෝමයක් තියෙනවා. හොඳයි. බොහෝ දේ කතා කරා ප්‍රසන්න තරුණයත් එක්ක, ප්‍රසන්න බණ්ඩාර හේරතුත් එක්ක. ඔබ ඇතුළු මේ පුහුණුලාභී පිරිවරගේ බලාපොරොත්තු සාර්ථක වේවා, සඵල වේවායි කියලා ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකේ ප්‍රාර්ථනා කරනවා මේ උදෑසන. බොහොම ස්තුතියි ප්‍රසන්න. බොහොම ස්තුතියි. එහෙනම් බුද්ධික දැන් ගීතයක් අහනවද? එහෙම නැත්නම් අපි තව සම්පත්දායකවක් එක්ක කතා කරන්න තියෙනවා. මොකටද අපි සූදානම් වෙන්නේ? අපි අජිත් මහත්මයා ගීතයක් අහමු. අපි පුහුණුලාභිනියක් ඉන්නවා. එයාත් එක්ක කතා බහ කරලා ඒකේ හඳින් ගීතයක් අහන්න තමයි සූදානම් වෙන්නේ. සුබෝදෑසනක්. සුබෝදෑසන. නම කියමුකෝ. ශශිකා ධනංජලි. ශශිකා කොහේ ඉඳන්ද ආවේ? මම මාතලේ හෙට්ටිපොළ. මාතලේ ඉඳන් ඇවිල්ලා ඉන්නේ මේ පුහුණු පාඨමාලාව හදාරන්න.
හොඳයි ශෂිකා මොකද්ද ගායනා කරන ගීතය? කරුණාරත්න දියුල්ගරේ මහත්මයා ගායනා කරන අන්දරයාය උතරයි. බොහොම අපූර්ව ගීතයක්. ආරාධනා කරන ඔබට හඬාවති කරන්නට. රසිකා ධනංජනි මේ ගීතේ ඉවරයි. නැගිටලා යන්න හිතුන්නේ නැහැ. ඉතාමත් රසවත් ගීතයක් ඔබ ගායනා කළා. මේ ගීතයක ප්‍රතිපෝෂණයෙන් තමයි ඔබ ගීතය සාර්ථකව ගායනා කරාද නැද්ද කියලා අපිට දැනගන්න පුළුවන්.
මේක ගුවන්විදුලි වැඩසටහන නිසා මේ අත්පොළසන් ආදයක් ඇහෙන්න නැතුව ඇති. මොකද බොහෝ දෙනෙක් වීඩියෝ කර කර ඉන්නේ. නමුත් අපිට කඳුරට සේවයේ මැදිරියේ අපේ හිතවත් ගීතානි කිව්වා එයාලත් ඉතාමත් රසවත්ව ඔබගේ ගීතේ රස වින්දා කියලා. ඔවුන් ගුවන්විදුලියේ නිතරම ගීත අහන අයනේ. ඔබගේ ගීතය හොඳ නිසාම තමයි අපිට මේ පණිවිඩය කියන්න කියලා දැන් දුරකථනයේ ඔස්සේ දැනුම් දුන්නේ කඳුරට සේවයේ ඉඳන්. අප්පච්චි මතක් වුණාද ගීතේ ගාන අහනකොට? ඔව්. ඔබගේ අප්පච්චිත් ගොවිතැන හොඳට හුරු කෙනෙක්ද? ඔව්. ඔව් ඔය හෙට්ටිපොළ පැත්තත් ටිකක් දුෂ්කර ගම්මාන වලට උරුමකම් කියන පැත්ත නේද? හෙට්ටිපොළ හඳුන්ගමුව මාරක ඒත් එක්කම ලග්ගලින් පහලට බැහැගෙන එනකොටනේ හෙට්ටිපොළට පුංචි ටවුන් එක හම්බෙන්නේ. හොඳයි. ඒ සුන්දරත්වය මේ අප්පච්චිලාගේ තියෙන දිරිය කෘෂිකාර්මික පරිසරයක ඔබලා ජීවත් කරන්න ඔබලගේ ආදරණීය අප්පච්චිලාගේ වෙරමහන්සිය වෙනුවෙන් ඔබ දක්වපු උපහාරය අපි ආයතරක් අගය කරනවා. ජය වේවා ශශිකලා. උදිකා අපිට බොහොම විනාඩි කිහිපයක් ඉතුරු වෙලා තියෙන්නේ. අපි දැන් කාගෙත් එක්කද කතා කරන්නේ? ඔව් අපිත් තියෙන කාලයත් එක්ක අපි කතා බහ කරමු. අජිත් මහත්මයා කෘෂි ව්‍යවසායිකාවක් සම්බන්ධ කරගන්නවා. අර කතා බහේ මුලින්ම ආරම්භයේදී අපි කොයිපල් කල්මනාකරතුමන් කිව්වා වගේ අපේ දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය අසල පිහිටලා තියෙනවා හෙළබොජුන් අලෙවි පියසක්. ඉතින් එහි සේවය කරන කෘෂි ව්‍යවසායිකාවක් සම්බන්ධ කරගත්ත අස්වැන්න වැඩසටහනට ආයිබෝන් ඔබතුමියට සුබ උදෑසනක්. සුබ උදෑසනක් ආයිබෝන්. එතුමියගේ නමත් මම සඳහන් කරන්නම්. පී.කේ රත්නායක තමයි එතුමියගේ නම. ඉතින් රත්නායක මහත්මිය අලෙවිසලත් එක්ක එකතු වෙලා කොච්චර කල් වෙනවද දැන්? දැනට වසර දෙකකට පමණ කිට්ටු වෙනවා. වසර දෙකකට පමණ කිට්ටු වෙනවා. හොඳයි. දැන් සාමාන්‍යයෙන් කී දෙනෙක් විතර ඉන්නවද අලෙවි පියසේ? දැනට අපේ ව්‍යවසායිකාවන් 20 දෙනෙක් ඉන්නවා. 20 දෙනා උදේ සවස වගේ තමයි නේද රාජකාරී කරන්නේ සාමාන්‍යයෙන්. උදේ පිරිසක් දවල් පිරිසක් එහෙමද? අපිට උදේ 6 ඉඳලා 1 වෙනකන් එක කාල සීමාවක් තියෙනවා. අනිත් අයට 1 ඉඳලා හවස 7 වෙනකන් කාල සීමාව වෙන් කරලා තියෙනවා. හොඳයි. දැන් හෙළබොජුන් අලෙවි පියස කියන්නේ දේශීය ආහාර වලින් පිරිපුන් වෙන තැනක් නේද? පෝෂ්‍යදායී දේශීය ආහාර වලින් එකතු වෙච්ච පිරිපුන් වෙච්ච තැනක්. ඉතින් මොන වගේ ආහාර වර්ගද මේ රත්නායක මහත්මිය මෙතන හැදෙන්නේ සාමාන්‍යයෙන්? ඇත්තෙන්ම මහත්මිය මේ සම්පූර්ණ හෙළ කියලා කියන්නේ අපේ සිංහලයන්ගේ කෑම. මේ දෙස් විදෙස් සියලුම දෙනාට මේ ඒ සියලුම දෙනා මෙතෙන්ට පැමිණෙනවා. මේ හෙළබොජුන් හලේ හැදෙන සියලුම කෑම දේශීය ආහාර වර්ග. වෙන කිසිම පිටරටකින් ආනයනය කළ අල පරිප්පු ඒ වගේ කෑම මෙතන මේ සකස් වෙන්නේ නැහැ. සියලුම කෑම මුං ඇට, කව්පි, කඩල ඔය වගේ දේශීය දේවල් බඩේරුඟු වගේ මේ ඒ කියන්නේ රස ගුණ පිරි විදිහට සකස් කරලා මේ අපේ අයට සාධාරණ මිලකට ලබලා දෙනවා. හොඳයි රත්නායක මහත්මයා මේ අපි වෙන තැනකින් කනවා වගේ නෙවෙයි මේ වගේ තැනකින් ආහාරයට ලබා ගත්තාම ඒක අපේ හිතටත් දැනෙනවා ගතටත් දැනෙනවා බොහොම සුවයක් ඒ වගේම හොඳ සෞඛ්‍යයක් පවත්වා ගන්නටත් හොඳ මූලික පසුබිම සැකසෙනවා මේ වගේ ආහාර වර්ග ලබා ගන්න එක. ඉතින් හෙළපොජුන් අලපියස උදෑසන මම දැකලා තියෙනවා මේ කුඩා දරුවනුත් ඇවිල්ලා ආහාර ලබා ගන්නවා නේද? පාසල් යන දරුවන්. ඇත්තෙන්ම මොකද මේ නාලන්ද මහාවිද්‍යාලයේ අසලම මේ හෙළබොජුන්හල පිහිටලා තියෙන නිසා මේ අපේ අම්මලා ගොඩක් අය දරුවනුත් එක්ක මේ දේශීය දේවල්නේ තියෙන්නේ දරුවන්ට පෝෂ්‍යදායී ආහාර ලැබෙන නිසා මේ උදේම ඇවිල්ලා ආහාර අරගෙන යනවා. හොඳයි දැන් අර තියෙන කාලෙත් එක සමහර අවස්ථාවලදී තෙල් ආහාර වලට වැඩිපුර සීනියදු ආහාර වලට රත්නායක මහත්මිය යොමු වෙනවනේ මේකතරම් සුදුසු නෑ නේද? ඇත්තෙන්ම හොඳ නෑ. දැන් මේ රටේ පවතින ආර්ථිකයත් එක්ක ලෙඩ රෝග වසංගත වලට ගොදුරු වෙන්නේ ප්‍රවණතාවය වැඩි. ඉතින් මේ දේශීය ආහාර රටාවට යොමු වුනහම ඒ ලෙඩ රෝග වලින් දුරු වෙලා හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවන්න පුළුවන් අවකාශය ලැබෙනවා. එතකොට මේ ආහාර ඔබ මිලදී ගන්නට එන අයගෙන් හොඳ ආර්ථික දායකත්වයකුත් ඔබට ලැබෙනවා ඇති ආර්ථිකයට ශක්තියකුත් ඔබතුමියට ලැබෙනවා ඇති. ඔව් ඇත්තම මේ මොකද මේ මම හෙළබොජුන් හලට එනකොට මේ මට හොඳ ආර්ථික ශක්තියක් තිබුණේ නැහැ. අපේ අනිත් අයටත් ඒ වගේ. මේ ලොකු සාධාරණයක් ඉටු වෙනවා කියලා හිතනවා මම මේ හෙළබොජුන් හල නිසා. හොඳයි. එතකොට දැන් අලුත් අවුරුදු සමයනේ මේ අප්‍රේල් මාසය කියන්නේ කොහොමද මේ දවස්වල ඔබතුමීගේ කෑම බීම වලට තිබෙන ඉල්ලුම එහෙම සාමාන්‍යයෙන් අවුරුදු කෑම මේසයට සරසන්නට
අවුරුදු කැම මේසයට එකතු කර ගන්නට රසවත් ආහාර හෙළබොජුන් අල්විපියසෙන් ලබා ගන්නටත් පුළුවන්. ඔව් මේ අපේ හෙළබොජුන් වලට පුරුදු වෙච්ච පාරිභෝගික පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ නිතරම මේ දැන් මේ වගේ උත්සව අවස්ථාවක හරි අවුරුද්දට හරි එහෙම නැත්නම් මංගල උත්සවයකට එහෙම නැත්නම් පින්කම් ගෙදරකට වගේ අවස්ථාවක නිතරම මේ පුරුදු වෙච්ච අය අපේ ආහාර මේ ඕඩර් කරලා මේ ලබා ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් සිංහල අවුරුද්දටත් දැම්මම ඒගොල්ලෝ යොසුළු වෙලා කෑම ඇනවුම් කරලා තියෙනවා. එතකොට දැන් කෙනෙක්ට හිතෙන්නට පුළුවන් පුහුණුව ලබා ගත්තේ කොහොමද මේ පිළිබඳව? මතෙන් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඔබතුමියට දායකත්වයක් ලැබුණාද ඔබේ අනික් සමාජිකාවන්ට? ඇත්තෙන්ම මොකද අපේ මේ ගොවිපල් කල්මනාකරු ආනන්ද විමලවීර මහත්මයාගේ මෙහෙයවීම යටතේ මේ අපිට මේ ලොකු සහයෝගයක් ලැබුණා. මේ ගිය සතියේත් අපිට මේ කුචිකර්ම උපදේශක මහත්මියන් අපේ මේ ගොවිපලේ නිලධාරි මහත්මියන්ගේ සහ සාමා අබේසිංහ මහත්මියගේ මේ උපදේශන කටයුතු අපිට ලැබුණා. මොකද අලුත් කෑම වර්ග මේ සකස් කරන්නේ කොහොමද? ඒවා මේ පාරිභෝගිකයන්ට අලෙවි කරන්නේ කොහොමද? මේ ඒ වගේ ගුණාත්මක වටිනාකම කොහොමද? ඒ කියන ලොකු උපදේශ මාලාවක්ම ලැබුණා. හොඳයි. එහෙනම් ඔබේ කටයුතුත් ඔබේ අනෙක් සමාජිකාවන්ගේත් කටයුතුත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි රත්නායක මහත්මිය එකතු වුණාට. ස්තුතියි. කඳුරට FM නාලිකාවත් සමග ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට එකක ඉදිරිපත් කරන අස්වැන්නේ අවසාන මිනිත්තු කිහිපයට අපි එකතු කරගන්නවා මේ මධ්‍යස්ථානයේම පුහුණු කටයුතු වල නිරත වී සිටින මధుරංග සංදීප යෞවනයා. මధుරංග සංදීප විශේෂයෙන්ම විශේෂ කණ්ඩායමකට අයත්. ඔබලා සමාජිකයෝ මේ අපි අර කලින් කතා කරපු මධ්‍ය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන NVQ 4 පාඨ මාලාවට අමතරව ප්‍රායෝගික කටයුතු කිරීම සඳහා මාස 6කට පැමිණිච්ච කණ්ඩායමක් තමයි ඔබලා. ඔබලා මොන අධ්‍යාපනික ආයතනින්ද පැමිණියේ? අපි මාතලේ තාක්ෂණික විද්‍යාලයෙන් 3 දෙනෙක් ඉන්නවා. දඹුල්ල තාක්ෂණික විද්‍යාලයෙන් 2 දෙනෙක් පැමිණලා ඉන්නවා. ඔව්, ඒ තාක්ෂණික විද්‍යාල දෙකේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් එම තාක්ෂණික විද්‍යාල දෙකේ කෘෂිකර්ම පාඨමාලාව හදාරන ඔබලාගේ 5 දෙනෙක්ගේ කණ්ඩායමකුත් අපි අර කලින් කතා කරපු යෞවනයන් සමග මේ පුහුණුවේ යෙදෙනවා. ඔබලා මේ මොන විෂය ක්ෂේත්‍රයක් ඔස්සේද මේ ප්‍රායෝගික පුහුණුව ලබා ගන්නේ? අපි ශේෂ්ඨ සහකාර කියන අංශෙන් තමයි පුහුණුව ලබා ගන්නේ. ඇත්තටම අපි ආවේ ඒ පාඨමාලාව ඉවර කළා. මේ පාඨමාලාව පිළිබඳව වැඩිදුර පුහුණුවක් ලබා ගන්න. එතකොට අපිට අර ගොවිපල් කළමනාකාරතුමන් කියනවා මේ ඔබලා විශේෂ රාජකාරිවලත් මේ නිරත වී සිටිනවා කියලා. විවිධ කටයුතු වලට සහාය දෙනවා කියලා. ඒ කටයුතු මොනවද? තමයි අපිට පාංශු පරීක්ෂා කරන්න පාංශු විද්‍යාගාරයක් තියෙනවා. ඒ වගේම බිම්මල් බීජ නිෂ්පාදන ඒකකයක් තියෙනවා. ඒ වගේම තවන් පාලනය පිළිබඳ තියෙනවා. ඒ තුනට තමයි අපි විශේෂයෙන්ම සිදු කරන්නේ. දැන් ඔය ටෙක්නිකල් කොලෙජ් වල එහෙම නැත්නම් ඔය උසස් අධ්‍යාපනික කාර්මික විද්‍යාලවලට මේ පාඨමාලාව සඳහා ඔබලා සම්බන්ධුනේ මොන සුදුසුකම් පදනම් කරගෙනද? අපි A level ඉවරලා තමයි මේ පාඨමාලාවට සම්බන්ධ වුනේ. ඒත් එක්කම අපිට ඩිප්ලෝමාව හදාරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ පාඨමාලාව ඉස්සරහට. හොඳයි. දිස්ත්‍රික් කුෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ මේ යෞවනයන් පිරිසත් එක්ක එකට අත්වල බැඳගෙන සිටින මාතලේ සහ දඹුල්ල කාර්මික විද්‍යාල නියෝජනයෙන් කරමින් පැමිණි මధుරංග සංදීප ඇතුළු පිරිසටත් මෙම භූමියෙන් ඉතාමත් ඉහළ මට්ටමේ ප්‍රායෝගික පුහුණුවක් ලබා ගන්න පුළුවන් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හිතවතුනි, අදත් අපි මේ සුන්දර භූමියෙන් සමුවරගෙන අද අස්වන වැඩසටහනට සමාප්තිය තබන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අදත් කඳුරට ගුවන්විදුලි ගොවි සේවා කණ්ඩායම නියෝජනය කරමින් කෘෂිකර්ම උපදේශක තරංගනීල් ධර්මසේන ඒත් එක්කම අමිල දුෂ්මන්ත තාක්ෂණික දායකත්වය සඳහා අපත් සමග ධනුෂ්ක බණ්ඩාර ඒත් එක්කම ලහිරු සම්පත් සඳරුවන් ඒ වගේම මේ වැඩ කටයුතු සඳහා තාක්ෂණික සහකාරවරයෙක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු කරන අපේ දුමින්ද සම්බන්ධ වුණා. මමත් සමග වැඩසටහන ඉදිරිපත් කරා බුද්ධිකා මල්ගහගමගේ. එසේනම් ලබන සතියේ අවුරුදු සතියේ තවත් අලුත් දැනුම රසක් සමග අස්වැන්න වැඩසටහනේ හමු වෙනතුරු අදට අපි සමුගන්නවා නාලන්ද දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ සිට.
හොඳයි අජිත් ගුණසේකර මහත්මයා ඔබටත් බොද්දිකා මල්ගහගමගේ හිතවතිය ඇතුළු නිෂ්පාදක කණ්ඩායමට අපි ස්තුතිවන්ත වෙනවා. මාතලේ දිස්ත්‍රික්කයට අයත් වන නාලන්ද දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ සිටයි අද අස්වැන්න ගුවන්විදුලි වැඩසටහන බාහිර විකාශනයක් ලෙසින් ඔබ වෙත සමීප කළේ. අපි හමුවෙමු ලැබෙන සතියේත් අවුරුදු සතියේ ඔබට අස්වැන්නෙන් සපිරි සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. මම ගීතානි ඒකනායක. අදත් අස්වැන්න නිෂ්පාදනය කළේ කඳුරට සේවයේ සහකාර අධ්‍යක්ෂ සමන් ජයරත්න මහතා.